ඉතින් ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට නැවතත් අපි අදත් ඔයාලට රජයේ මගින් කැඳවා ඇති රැකියා රාශියක් පිළිබඳ විස්තර ගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ලංකාව පුරා ඔයාලට vacancies කැඳවීමක් සිදු කරලා තියෙන්නේ. එහිදී කාර්යාල සහායක, සහකාර පුස්තකාලාධිපති, නඩත්තු කාර්මික, කළමනාකරණ සහකාර, රසායනාගාර සහායක ඇතුළු තනතුරු රාශියක් සඳහා විදුම්පත් කැඳවීමක් සිදු කරලා තිනවා. ඒ වගේම ඔයාලට සාමාන්‍ය පෙළ S2ක් සමත් වීම ප්‍රමාණවත් රැකියාත් මේ සඳහා කැඳවීමක් සිදු කරලා තියෙනවා. ඒ සියලු විස්තර අපි මේ වීඩියෝ එක ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මුලින්ම ඔයාලට මතක් කරන්න ඕනේ අපේ අලුත්ම සේවය වෙන my job guide සේවය සමග ඔයාලට පුළුවන් නොමිලේම ලියාපදිංචියක් සිදු කරගන්න. ඒ සඳහා වන link එක මේ වීඩියෝ එකේ පහළ description එකේ අපි ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගිහලා ඔයාලට ලියාපදිංචියක් පමණක් සිදු වුණාට පසුව ඔයාලට සීලම රජයේ රැකියාව විස්තර, ආයුධම්පත්, විභාග ප්‍රශ්න පත්‍ර සහ සටහන් ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම වෘත්තීය පාඨමාලා පිළිබඳ විස්තර සහ සටහන් ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමත්, ඒ වගේම රජයේ අභ්‍යන්තර විභාග සහ ආයුධම්පත් විභාග ප්‍රශ්න පත්‍ර සහ සටහන් ලබා ගැනීමේ හැකියාවත් අපි ඉදිරියේදී මේ රෙජිස්ටර් වෙන පුද්ගලයන් සඳහා නොමිලේම ලබා දෙන්න කටයුතු කරනවා කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම අපගේ අලුත්ම WhatsApp group එකකට ඔයාලට ඇඩ් වෙන්න පුළුවන්. ඒ සඳහා වන link එකත් මේ වීඩියෝ එක පහළ description එකේ අපි ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ඔයාලට නවතම අප්ඩේට්ස් එසැනින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා රැකියාව සම්බන්ධ සියලු විස්තර සමග. ඉතින් අද මුලින්ම අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙන මේ රැකියා තුන සම්බන්ධව ඉන්න අනතුරු තවත් රැකියා රාශියක් පිළිබඳ විස්තර ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී කාර්යාල සහායක, සහකාර පුස්තකාලාධිපති සහ නඩත්තු කාර්මික මේන්ටෙනන්ස් ටෙක්නීෂියන් කියන තනතුරු තුන සඳහා වෙන විස්තර මුලින්ම අපි සලකලා බලමු. කෙසේද සුදුසුකම් සහ අනිකුත් විස්තර කියලා. එහිදී මුලින්ම කාර්යාල සහායක එහෙම නැත්නම් ඔෆිස් ඇසිස්ටන්ට්, සිකියුරිටි ඔෆිසර්, කාර්යාල සහායක සහ ආරක්ෂක නිලධාරී කියන තනතුරු සඳහා විදුම්පත් කැඳවීමක් සිදු කරලා තිනවා. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුදුසුකම් වශයෙන් විමසලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වීම සහ එහිදී විෂයන් දෙකක් ඕනෑම විෂයන් දෙකක් සඳහා එස්සා මාත්‍ය දෙකක් පමණක් තිබීම මේ සඳහා ප්‍රමාණවත් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊටම අවම සුදුසුකමක් යටතේ ඔයාලට රජයේ රැකියාවක් ලබා ගැනීමට තියෙන ඉහළ අවස්ථාවක් කියලා මෙහිදී මතක් කරන්න ඕනේ. ඉතින් මේ තනතුරු සඳහා වන වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. වයස 18ත් 45ත් අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව සඳහා විදුම්පත් යොමු කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඊළඟට මේ තනතුරේ ස්වභාවය යටතේ ස්ථිර තනතුරක් සඳහා බඳවා ගැනීම සිදු කර ගන්නවා. එහිදී ETF PPF සඳහා ඔයාලා ගෙවීම සිදු කර යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ බඳවා ගැනීම ඔයාලා ඉන්ටර්විව් එකක් මගින් තමයි සිදු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා සම්මුඛ පරීක්ෂණ මාර්ගයෙන්. ඊළඟට ඔයාලගේ වැටුප් පරිමාණය ගැන සඳහනක් කරලා තියෙනවා. එහිදී 2016 PL 1 වැටුප් පරිමාණය යටතේ 27025ක මූලික වැටුපක් සහ අනිකුත් දීමනා සහිතව ඔයාලට 35000කට වඩා වැඩි වැටුපක් මාසිකව මේ තනතුර සඳහා ලබා ගැනීමේ අවස්ථාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඉතින් මේ සුසුකම් තියෙනවා ඔයාලට පුළුවන් ආයුධම්පත යොමු කරන්න. මීළඟ කොටස් වලින් අපි ආයුධම්පත ලබා ගැනීම සහ ආයුධම්පත නිවැරදිව යොමු කරන ආකාරය ගැන කටයුතු විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊළඟට බලමු තනතුරු වශයෙන් ඇසිස්ටන්ට් ලයිබ්‍රරියන් තනතුර සඳහා ආයුධම්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ සහකාර පුස්තකාලාධිපති කියන තනතුර සඳහා. ඒ සඳහා වන සුසුකම් මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒ ශාස්ත්‍රීය අදාළ උපාධියක් තිබිය යුතුයි. වසරක අත්දැකීම් සමග වසරක එක්ස්පීරියන්ස් එකත් එක්ක අදාළ ශාස්ත්‍රීය උපාධියක් ලබා තිබීම මෙහිදී සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ වයස සුසුකම් වශයෙන් වයස 22ත් 45ත් අතර විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලා ස්ථිර බඳවා ගැනීමක් සිදු කරනවා. ඒ වගේම බඳවා ගැනීම සිදු කරන්නේ ඔයාලා ලිඛිත පරීක්ෂණයකින් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් ඔස්සේ ඔයාලා බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සැලරි ස්කේල් එක ඔයාලගේ වැටුප් පරිමාණය යටතේ 49860ක මූලික වැටුපක් සහ අනිකුත් දීමනා සහිතව ඉහළ වැටුපක් 60000කට ආසන්න වැටුපක් ඔයාලා ලබා ගැනීමේ හැකියාව මේ තනතුර සඳහා පවතිනවා. ඊළඟට බලමු තනතුරු වශයෙන් නඩත්තු කාර්මික එනත මේන්ටෙනන්ස් ටෙක්නීෂියන් කියන තනතුර සඳහා තමයි විදුම්පත් කැඳවලා තියෙන්නේ. මේක මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුරු ගණේ තනතුරක් කියලා මෙහිදී මතක් කරන්න ඕනේ. එහිදී සුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් එකවර සමත් වෙන්න ඕනේ. විෂයන් 4කට සීසා මත සහිතව. ඒ විෂයන් 4 තුල භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු තවත් විෂයක් සහිත සීසා මත 4ක් සහිත විෂයන් 6ක් සමත් වීම තමයි සලකලා බලන්නේ. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ විෂයන් 3ක් එකවර සමත් වීම මෙහිදී සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා වෘත්තීය සුසුකම් වශයෙන් ජාතික වෘත්තීය සුසුකම් එහෙම නැත්නම් NVQ 5 මට්ටමට නොඅඩු පාඨමාලාවක් ඔයාලා අදාළ ශාස්ත්‍රයෙන් හදාලා තිබිය යුතුයි මේ තනතුරු සඳහා විදුම්පත් යොමු කිරීමට. එහිදී වයස සුසුකම් වශයෙන් වයස 18ත් 45ත් අතර පුද්ගලයන් සඳහා විදුම්පත් යොමු කරන්න පුළුවන්. ස්ථිර පදන මත බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම තෝරා ගැනීම ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය වශයෙන් 31625ක මූලික වැටුපක් සහ අනිකුත් දීමනා සහිතව 40000කට ආසන්න වැටුපක් ඔයාලට මාසිකව ලබා ගැනීම හැකියාව මේ තනතුර සඳහා පවතිනවා.
ඉතින් ඊළඟට බලමු මේ තනතුරු සඳහා වන අයදුම්පත් සකස් කිරීම කෙසේද කියලා. ඒ සඳහා වන නිශ්චිත අයදුම්පත් ඔයාලට මේ වීඩියෝ එක රෙජිස්ට්‍රේෂන් එක ඔස්සේ ලබා ගැනීමට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා පිරවලා ඔයාලා සකස් කර ගැනීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට අයදුම්පත් ඒවීම ගැන සඳහන් කරනවා. අයදුම්පත් ඒවීම ක්‍රම දෙකක් යටතේ සිදු කළ යුතුයි. මේ පවතින වාතාවරණය යටතේ ඔයාලට ඊමේල් මාර්ගයෙන් අයදුම්පත් ඒවීම සිදු කරන්න ඕනේ මුලින්ම. ඉන් අනතුරු ඒ වාතාවරණය අනුව ඔයාලට ලියාපදිංචි තැපැලේ අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලැබුව සැනින් ඒ අයදුම්පතම ඔයාලා ලියාපදිංචි තැපැලෙනුත් ඒවීම සිදු කරන්න ඕනේ කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. බලමු මුලින්ම ඊමේල් මගින් අයදුම්පත් යොමු කරන ආකාරය කෙසේද කියලා. මෙහිදී ඊමේල් මගින් 2021 9 මාස 15ට පතම ඔයාලා අයදුම්පත ඊමේල් මාර්ගයෙන් ඒවීම සිදු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහිදී ඊමේල් මාර්ගයෙන් ඔයාලා අදාළ අධ්‍යාපන සහතිකවල සහ අනිකුත් සහතිකවල පිටපත් ස්කෑන් කරලා අයදුම්පතත් ස්කෑන් කරලා ෆොටෝ ගසලා නිවැරදි ආකාරයෙන් ඔයාලා ඇටච් කිරීමේ අනතුරුව ඊමේල් මාර්ගයෙන් මෙන්න මේ කියන ඊමේල් ලිපිනයට ඔයාලා ඒවීම සිදු කර ගන්න ඕනේ. මෙතන සඳහන් කරලා තියෙන ඊමේල් එක staff.rec.uca@gmail.com කියන ලිපිනයට ඔයාලට මේ කියන තනතුරු සඳහා අයදුම්පත් වෙන වෙනම ඒවීම සිදු කර ගන්න පුළුවන්. එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරය ඔයාලා අයදුම් කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරන්නත් මෙහිදී මතක තියාගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟට අපි සාචාර බලපත් වෙන ඒ ඔයාලා යවුව අයදුම්පතම ලියාපදිංචි තැපැලෙනුත් ඔයාලා ඒවීම සිදු කර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. තැපැල් මාර්ගයෙන් අයදුම්පත් ඒවීම කිරීමේ අවස්ථාව ලැබුණාට පස්සේ එහිදීත් ඔයාලා අදාළ සහතිකවල පිටපත් සමග තමයි ඔයාලා අයදුම්පත ලියාපදිංචි තැපැලෙන් ඒවීම කිරීම සිදු කර ගන්න ඕනේ. එහිදී අවසාන දිනයේ මෙසේ සඳහන් කරත් තැපැල් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලැබුණාම රට නියුක්ත කරාට පසු ඔයාලට පුළුවන් ඒ සඳහා වන අයදුම්පත තැපැල් මාර්ගයෙන් ඒවීම සිදු කර ගන්න. එහිදීත් ඔයාලා රජයේ සේවය කටයුතු කරනවා නම් අදාළ රාජ්‍ය සේවය ප්‍රදානියාගෙන් අවසරය සහිතව තමයි ඔයාලා අයදුම්පත ඒවීම සිදු කර ගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලියුම් කවරේ වම්පස ඉහිල කළේ අයදුම් කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරලා මෙන්න මේකේ ලිපිනේට තමයි ඔයාලා ඉහත තනතුරු තුන සඳහා අයදුම්පත් යොමු කරනවා නම් යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. University College of අනුරාධපුර නම්බර් 328 විද්‍යාල මාවත අනුරාධපුර ලිපිනේට තමයි ඔයාලා අයදුම්පත ඉහළ තනතුරු තුන සඳහා අයදුම්පත් යොමු කරනවා නම් යොමු කිරීම සිදු කරගත යුත්තේ. ඊළඟට බලමු ඊළඟ තනතුරු මොනවද අයදුම්පත් කඳවා ඇති. ඊළඟට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් කළමනාකරණ සහකාර සහ ලැබ් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් රසායනික සහායක කියන තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමක් සිදු කරලා තියෙනවා. එහිදී ඒ තනතුරු සඳහා වන සුසුකම් අපි බලමු. එහිදී මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් කෙසේද කියලා බලමු මුලින්ම. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් එකවර සමත් වීම බලාපොරොත්තු වෙනවා. විෂයන් 4කට සීසාමාත සහිතව. එහිදී සීසාමාත වශයෙන් පහළ විෂයන් 3ක්ද ඇතුළත් විය යුතු කියලා සඳහන් කරලා තියෙනවා. භාෂාව, ඉංග්‍රීසි භාෂා සහ ගණිතය ඇතුළත්ව සීසාමාත තිබිය යුතු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ විෂයන් 3ක් ඔයාලා එකවර සමත් වීම මෙහිදී සලකලා බලනවා. වයස සුසුකම් වශයෙන් වයස 18ත් 45 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සමාන අධිපත්‍ය යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. බඳවා ගැනීම ක්‍රමවේදය යටතේ ස්ථිර බඳවා ගැනීම සඳහා ඔයාලා පත්වීම් කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බඳවා ගැනීමේ ක්‍රමවේදය යටතේ ඔයාලා ලිඛිත විභාගයක් සහ හෝ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් මගින් ඔයාලා ස්ට්‍රක්චර් විභාග සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔයාලා බඳවා ගැනීම සිදු කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා. එදාන වැඩ පරිමාණය යටතේ 30725 මූලික වැඩපක් සහ අනිකුත් දීමන ඔයාලට හිමි වෙනවා. එහිදී 40000කට ආසන්න වැඩපක් ඔයාලට මාසිකව මේ තනතුරු සඳහා ලබා ගැනීම හැකියාව පවතිනවා. ඊළඟට තනතුර කැඳවලා තියෙන තනතුරු වෙන රසායනාගාර සහකාර කියන ලැබ් ඇසිස්ටන්ට් තනතුරු සඳහා තමයි අධිපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදී ලැබොරටරි ඇසිස්ටන්ට්, ෆුඩ් ටෙක්නොලොජි and හොස්පිටල් මැනේජ්මන්ට් කියන තනතුරු තමයි අධිපත් කැඳවලා තියෙන්නේ. එහිදී සුසුකම් වශයෙන් විමසලා තියෙන්නේ පෙර පරිදිම සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වීම සහ ඉන් අනතුරුව විෂයන් දෙකක් අවම වශයෙන් සාමාර්ථ දෙකක් ඔයාලා සමත් වීම පමණයි මේ තනතුරු සඳහා තව වශයෙන් සුසුකම් වශයෙන් සලකලා බලන්නේ. ඊට අමතරව මේ තනතුරු සඳහා අදාළ ශේෂ්ත්‍රයේ NVQ 4 මට්ටමට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා මේ තනතුරු සඳහා. වයස් සීමාව වයස 18ට 45 අතර කියලා සඳහන් කරලා තියෙනවා. ස්ථිර පදනම මත බඳවා ගැනීම සිදු කරනවා. ඊළඟට ඔයාලගේ ප්‍රැක්ටිකල් ට්‍රේඩ්ස් ටෙස්ට් එකක් සහ විහුවද සම්මුඛ පරීක්ෂණ මගින් බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. 29915ක මූලික වැඩපක් සහ අනිකුත් දීමන ඔයාලට හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කියන සුසුකම් තියෙනවා ඔයාලට මේ තනතුරු දෙක සඳහා අධිපත්‍ය යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඒ ඉහත තනතුරු දෙක සඳහා අයදුම්පතත් අපි වීඩියෝ එකේ පහළ විශ්ලේෂණ එකේ අපි ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔයාලට ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට මේ අයදුම්පත යොමු කරන හැකි ආකාර තුනක් සඳහන් වෙනවා. එහිදී ඊමේල් මාර්ගයෙන් ඔයාලට පුළුවන් අයදුම්පත යොමු කරන්න. ඉන් අනතුරුව රට නියුක්ත කරාට පසු ලියාපදිංචි තැපැලෙන් ඔයාලා අයදුම්පත යොමු සිදු කරන්න ඕනේ. ඒ අනතුරුව ඔයාලා අනිවාර්යයෙන්ම ඔන්ලයින් මාර්ගෙනුත් මේ තනතුරු සඳහා ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඉහත තනතුරු දෙක සඳහා පමණක් අයදුම්පත් යොමු කරනවා නම් එහිදී අයදුම්පත් යොමු කිරීමේ අවසාන දින වශයෙන් ඊමේල් මාර්ගයෙන් යොමු කරන අවසාන දින වශයෙන් 2021 9 මාස 15 වෙනිදා සඳහන් වෙලා තියෙනවා. එහිදී පෙර පරිදිම ඔයාලා අදාළ සාහිත්‍යවල පිටපත් ස්කෑන් කරලා ඒවා ඇටච් කරලා ඔයාලා
අයදුම්පත් සමග ඔන්ලයින් මාර්ගයෙන් ඊමේල් මාර්ගයෙන් අයදුම්පත යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා මෙන්න මේ කියන ඊමේල් ලිපිනයට. establishment.ucm@gmail.com කියන ඊමේල් ලිපිනයට ඔයාලා පුළුවන් මේ සඳහා වන අයදුම්පත යොමු කරන්න. එහිදී අයදුම්පත් එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරය ඔයාලා අයදුම් කරන තනතුර සඳහන් කරලා එවන්නත් මතක තියාගන්න ඕනේ. ඉන් අතර ඔයාලට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් වීම සිදු කර ගන්න රට විවෘත කළ පසු එහිදීත් ඔයාලගේ අයදුම්පත සහ දාලා සහතිකවල ෆොටෝකොපිස් සාධි කළද ෆොටෝකොපිස් සමග ඔයාලා ඒ වීම සිදු කර ගන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන්. ඉහත තනතුරු දෙක සඳහා මෙන්න මේකේ ලිපිනේද Director Chief Executive Officer University College of Matara නම්බර් 690 තංගල්ල රෝඩ් මැද්දවත්ත මාතර කියන ලිපිනේට ඔයාලා ඒ අයදුම්පත යොමු කිරීමේ හැකියාව පවතිනවා. එවන ලියුම්කාරී වම්පස ඉහළ කළවල අයදුම් කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුරු ඔයාලා ඒ ආකාරයෙන් අයදුම්පත් යොමු කිරීමෙන් පසුව ඊට ප්‍රථම ඔයාලට පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් මේ අයදුම්පත සඳහා රෙජිස්ටර් වීමක් සිදු කරගන්න. එහිදීත් අපි මේ පිළිබඳ ලින්ක් එක මේ වීඩියෝ එක පරිශීලනය එක අපි ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඔන්ලයින් මාර්ගයෙන් ඔයාලට මේ තනතුරු සඳහා ලියාපදිංචි වීමත් අනිවාර්යයෙන්ම සිදු කරගන්න ඕනේ. ඊට ක්‍රම දෙකෙන්ම අයදුම්පත් යොමු කරනවට අමතරව. ඉතින් මේ ආකාරයෙන් පුළුවන් ඔයාලට ඒ අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කරගන්න. ඒ වගේම තවත් දියුණු පුරා පිහිටි අනිකුත් යුනිවර්සිටි කොලෙජ් මගින් කැඳවා ඇති පුරප්පාඩු පිළිබඳ විස්තර මේ වීඩියෝ එක පරිශීලනය එක අපි ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් ඒ සඳහා වන සුසුකම් සහ අනිකුත් විස්තර ලබා ගන්න. එහිදී සුසු රැකියාව සඳහා ඔයාලට නිරන්තරයෙන්ම අයදුම්පත් නිවැරදිව යොමු කිරීමේ ආකාරය ඒ විස්තර තුලින් ඔයාලා ලබාගෙන අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා කියලා මෙහිදී මතක් කරන්න ඕනේ.